හොඳයි අපි නිබන්ධනය තුල පළවෙනි ප්‍රශ්නය මම ඔබට දීලා තියෙනවා සරත් told කාන්ති බලන්න මේක එක්සෑම් එකට එන ප්‍රශ්නයක්මයි දීලා තියෙන්නේ සරත් told කාන්ති I'm going to Australia for a holiday next week එතකොට මෙතන බෝල් print කරලා තියෙන්නේ තද කළු අකුරෙන් දීලා තියෙනවා I'm going to Australia for a holiday next week මම ඕස්ට්‍රේලියාවට යනවා ලබන සතියේ නිවාඩුවකට ඊට ඉස්සරහින් දීලා තියෙනවා සරත් told කාන්ති කියලා. සරත් කාන්තිට කිව්වා. එතකොට මේ I am going to Australia for the holiday next week කියන එක ආන්සර් එකක් වෙන්න අපි ප්‍රශ්නය හදන්න ඕන. දැන් මේ පාඩම අපි කරේ නැහැ. මෙතන තියෙන simple past tense එක. අපි මෙතන ආන්සර් එක එන්න ඕන. What Sarath? What did Sarath? What did Sarath told එක tell වෙනවා tell to කාන්ති මේක තමයි හැදෙන්න ඕන what did Sarath tell to කාන්ති සරත් මොනවද කාන්තිට කිව්වේ අනාන්ස එකක් කියනවා I'm going to Australia for a holiday next week කියන answer එක මේක ඔබේ සමහරක් විට වැරදි ඇති ඒක ගැටලුවක් කරගන්න එපා මොකද මේ ටෙන්ස් එක අපි තවම ඉගෙන ගත්තේ නැහැ මේ සිම්පල් ෆෝමැට් එක මම අද දවස් තුල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ අනුව මේ ටිකත් ඔබට තනියෙන් කරගන්න පුළුවන් වෙයි නමුත් මම නිබන්ධනය සාකච්ඡා කරනවා මොකද කිහිප දෙනෙක්ම කතා කරලා ඒ ආන්සර්ස් ටික හදුවා සාකච්ඡා කරන්න කියලා කිව්වා ඒ නිසා නිබන්ධනය අද සාකච්ඡා කරන්නම් ඉදිරියේදී තවත් ඇක්ටිවිටිස් මේකට අදාළව එවන්න බලන්න දෙවෙනි එක the meeting will be held next Tuesday meeting එක පවත්වනවා ලබන අඟහරුවාදා next Tuesday. එතකොට next Tuesday කියන එක තමයි answer එක වෙන්නේ. එහෙමනම් අපි ප්‍රශ්නයක් හදන්න ඕන කවද්ද meeting එක පවත්වන්නේ? එතකොට උත්තරයක් එනවා next Tuesday කියලා. කවද්ද කියලා අහන්නේ කොහොමද? when එක. when මෙතන will එක ඉස්සරහට ගන්න when will the meeting ඊළඟට be එක දාන්න be held when will the meeting be held කවද්ද meeting එක පවත්වන්නේ අන්න ආන්සර් එකක් එනවා next Tuesday කියන ආන්සර් එක වෙන නම බලන්නේ නම 2 එකට ආන්සර් එක ආන්සර්ස් එක ඉක්මනින්ම දාගන්න මේකත් අපි ඉගෙන ගත්තේ නෑ තාම මේ simple future එක මේක කතා කරන්නේ ඉක්මනින්ම ආන්සර්ස් ලියන්න එවෙනුවෙන් වැඩිපුර කාලය ගන්න එපා ඊළඟ Mofida has been studying in that school for 10 years. එතන Mofida ඉගෙනගෙන තියෙනවා එම පාසලේ අවුරුදු 10ක කාලයක් තිස්සේ. මේ ටෙන්ස් එක අපි තාම කතා කරේ නෑ. මේක ටිකක් එහා තියෙන වාක්‍යතාවක් tenses number 10. මතක තියාගන්න හොඳට. දැන් මම අර මුලින්ම කිව්වේ tenses number 2 එක. මේව අවශ්‍යම පැත්තක දාගන්න. වාක්‍ය රටාව දෙක. එතන මේ තියෙන්නේ තුන්වෙනි වාක්‍ය රටාවේ මේ passive කියන අවස්ථාව future tense එකේ passive අවස්ථාව ඊළඟට අපි ඉගෙන ගත්තේ 4 5 6 7 8 කියන වාක්‍ය රටා 4 5 6 7 8 කියන වාක්‍ය රටා තමයි අපි සාකච්ඡා කරේ දැන් ඇවිල්ලා තියෙනවා Mofida has been studying in that school for 10 years කියලා මේක ඇවිල්ලා තියෙන 10 වෙනි වාක්‍ය රටාවේ අපි කරේ 8 දක්වා 10 වෙනි වාක්‍ය රටාවෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට for 10 years කියන එක ආන්සර් එකෙන් ඕනේ. එහෙමනම් අපි අහනවා ප්‍රශ්නයක්. දැන් මේකේ වාක්‍ය තුල තියෙන්නේ Mofida කියන කෙනා එම පාසලේ ඉගෙනගෙන තියෙනවා අවුරුදු 10ක කාලයක් තිස්සේ. එහෙමනම් අවුරුදු 10ක් තිස්සේ කියන එක උත්තරේ එන්න නම් මම හඳුනන ප්‍රශ්නයක් කොපමණ කාලයක් තිස්සේ Mofida එම පාසලේ ඉගෙනගෙන තියෙනවද? ඒ නිසා අපි සම්බන්ධ කරනවා how many years අවුරුදු කීයක් තිස්සේ has එක ඉස්සරහට ගන්න as Mofida been studying in
that school. How many years has Mofida been studying in that school? කොච්චර අවුරුදු ප්‍රමාණයක් මොකීලා එම පාසලේ ඉගෙනගෙන තියෙනවද? අන්න අපිට උත්තරයක් දෙනවා. For 10 years අවුරුදු 10ක් තිස්සේ කියන ආන්සර් එක. මේකත් අපි තවම ඉගෙනගෙන නැහැ. නමුත් ඔබට අවබෝධය ඇති ටෙන්සස් පිළිබඳව ඒ නිසා මේ ටික මම ගෲප් එකට එව්වේ ඒ දවසේම මම කිව්වා සමහරක් ඒවා උගන්නලා නැහැ කියලා. The little boy has drawn a butterfly. පුංචි ළමයා ඇඳලා තියෙනවා සමනලයේ පින්තූරේ. මේක නම් කාගේවත් වරදින්න බෑ. මේ ටෙන්ස් එක අපි ඉගෙන ගත්තා. මේ අවසාන සතියේද කලින් සතිය තුල has drawn කියනකොට ඔබට මතකයි present perfect වාක්‍ය රටාව. present perfect වල වාක්‍යයක් හදද්දී subject එකයි, have එකයි, has එකයි, verb එකේ past participle එකයි, object එකයි සම්බන්ධුනේ. දැන් ඔබට පේනවා මෙතන singular subject එකක් ඒකවචන අවස්ථාවක් තියෙන නිසා has එක අරගෙන has එකත් එක්ක past participle verb එක භාවිත කරලා තියෙනවා කියන එක ඔබට පැහැදිලිව පේනවා. එහෙමනම් ඔබට මතකයි අපි මෙතන ප්‍රශ්න හදද්දී have එක has එක එහෙම නැත්නම් haven't එක hasn't එක වාක්‍ය ඉදිරියට ගත්තා. ඒ වගේම WH form වාක්‍ය ඉස්සරහට සම්බන්ධ කරා. මෙතන තියෙන්නේ the little boy has drawn a butterfly. පුංචි ළමයා සමනලයේ පින්තූරය ඇඳලා. එහෙනම් මෙතන the little boy කියන එක ආන්සර් එක වෙන්න නම් අපේ උත්තරයක් ප්‍රශ්නයක් අපි හදන්න ඕන. how the සමනලයව ඇඳලා තියෙන්නේ? who has drawn a butterfly? Who has drawn butterfly? how the සමනලයව ඇඳලා තියෙන්නේ? අන්න ආන්සර් එකක් එනවා. The little boy කියන ආන්සර් එක. මේක නම් වරදින්න බෑ. අපි ඒක ඉගෙන ගත්ත ටෙන්ස් එකක් විදියට. ඊළඟ එකේම අන්තිම වාක්‍ය තියෙනවා Mr. Nathan has 3 children කියලා. Nathan කියන Mrs. Nathan has 3 children. Nathan ළමයි 3 දෙනෙක් ඉන්නවා. එතකොට 3 children කියන එක ආන්සර් වෙන්න අපි කරනවා ළමයි කීයක් Mrs. Nathan ඉන්නවද? how many ඔබට මතකයි how many අපි කතා කළා. how many children has Mrs. Nathan? මෙතන ඔබට හිතෙන්න පුළුවන් how many children have Mrs. Nathan කියලා. දැන් how many children කිව්වහම ඔබට කරනවා බහු වචනයක් විදියට. නමුත් ඔබ ඒක හිතන්න එපා මෙතෙන්දී have has decide කරන්නේ එන subject එකත් එක්ක Mrs. Nathan කිව්වහම Nathan මහත්මිය කියන අදහසනේ. එතකොට මෙයා එක්කෙනෙක් singular ඒ නිසා have දාන්න එපා has මේක දිහා බලලා මෙතෙන්ට have දාන්න යන්න එපා. how many children has Mrs. Nathan? ඔන්න පළවෙනි ප්‍රශ්න පහට අදාළ ආන්සර් එක. පහෙන් පහම කවුරු හරි හරිනම් පොඩි මැසේජ් එකක් දාන්න පහෙන් පහම හරිනම්. පහෙන් පහම නම් පොඩි මැසේජ් එකක් දාන්න මේකටද. පහෙන් හතරක් වගේ හරිනම් ඒක දාන්න. මේ නිබන්ධනේ කොටස් හතරක් තියෙනවනේ මම මේ හතරක් ඇක්ටිවිටිස් හතරක් ඉවලා තියෙන්නේ. අද මම දෙකක් විතර සාකච්ඡා කරන්න. ඒ හතරක් හරියයි ඉන්නවා. මේකේ මේ ගොඩක් ඒවා present past future කාලයත් එක්ක ඇවිල්ලා තියෙන වර්තමාන අතීත අනාගත. ඔයාලා කැමති නම් අපි මේක සාකච්ඡා නොකර present past future පොඩ්ඩක් කතා කරමු මේක සාකච්ඡා කරමුද? ඒක පොඩ්ඩක් අනිත් අයටත් මේ වැඩි කරගන්න පුළුවන් මේ විදිහට සාමෝදේ නැති අයට. මොකද කරන්නේ?
හැබැයි මේකේ ඩිප්ලෝමා කරන අය ගොඩක් ඉන්නවා. ඩිප්ලෝමා කරන අයට නම් මම ටෙන්සස් ටික ප්‍රසන්ට් එක පාස්ට් එක ෆියුචර් කරලා තියෙනවා. ඒකට මොකද වෙන්නේ? රිපීට් කරනවා එහෙම වුණොත් පාඩම. මේ ප්‍රසන්ට් පාස්ට් ෆියුචර් පොඩ්ඩක් බ්‍රේක් කරගෙන තියෙන්නේ. ඩිප්ලෝමා කරන අය මේක ඉන්නවා මම හිතන්නේ 17ක් 18ක් විතර. ඒ නිසා යාළුවට අයින් වෙන්න පොඩ්ඩක් අවස්ථාව මේ සාමාන්‍ය පෙළ පාඩම යන ගම මේ 9:00 පස්සේ අමතර වෙලාවක් දාලා ප්‍රසන්ට් ටෙන්ස් එකයි පාස්ට් ටෙන්ස් එකයි ෆියුචර් ටෙන්ස් එකයි අමතරව අවසන් කරන තමයි මම පොඩ්ඩක් බලාපොරොත්තු වෙන්නම් හිටියේ. මේ මොකද කියන්නේ ඊට ටික සාකච්ඡා කරන්නද එහෙනම්? ඔකනම් තව එකක් කරමුකෝ අපි සාකච්ඡා. තව එකක්. හොඳයි ඊළඟට ගන්න අර he buys his provisions at the supermarket අන්න ඒක ගන්නකෝ. අර Murali went to Galle last month ඒක ගන්න. බලන්න he buys his provisions at the supermarket. එයාට අවශ්‍ය දේවල් සුපර් මාකට් එකේ මිලදී ගන්නවා. buy එකට s එකක් ඇවිල්ලා. buys විදියට තියෙනවා. දැන් අපි මෙතන ප්‍රශ්නයක් නිර්මාණය කරද්දී ටෙන්ස් එක බලපානවා. දැන් අපි ගත්තොත් he buys කියවහම verb එකට s එක ආවනම් අපි හඳුනා ගන්න ඕනේ මේක අර ඩිප්ලෝමා එකේ හිටපුවා දන්නවා. නමුත් අනිත් අය ගැටලුවක් කරගන්න එපා. ඒක හිතියේ නෑ කියලා මම මේ පාඩම නැවත ආවරණය කරනවා ඔබට. ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මේකේ verb එකට s එකක් එනවා නම් අපි තීරණය කරනවා මේ තියෙන්නේ simple present tense සරල වර්තමාන කාලය කියලා අපි තීරණය කරනවා. එතකොට present tense වලින් තමයි මේ ප්‍රශ්නේ අපි හැදෙන්න ඕන. he buys his provisions at the supermarket. then his provisions කියනකොට ඔහුගේ අවශ්‍යතාව ඔහුට අවශ්‍ය වෙන දේවල්. ඒක උත්තරේ එන්න නම් අපි අහන්න ඕන මොනවද ඔහු සුපර් මාකට් එකේදී මිලදී ගන්නේ. ඒක ප්‍රශ්න නිර්මාණය වෙනවා what does he buy at the supermarket? What does he buy at the supermarket? අන්න එතකොට එනවා අදහසක් his provisions ඔහුගේ අවශ්‍ය කරන දේවල් ඒක. ඔන්න පළවෙනි එකේ ආන්සර් එක. අපි මෙහෙම කරමු. මේක සාකච්ඡා කරලා ඊට ටික අපි පසුව සාකච්ඡාවට තියමු. මම වෙනම තවත් ඇක්ටිවිටි එකක් එවනවා. අපි මෙතෙක් ඉගෙන ගත්ත present tense, past tense, present continuous tense, past continuous tense, future continuous tense, present perfect tense, past perfect tense සහ අද කරන tense එකක් මූලික කරගෙන මම අලුත් ප්‍රශ්න ටිකක් ඔබට ලැබෙන සලස්වන්නම්. ඒ ටික කරන්න. හැබැයි ඒ ටික නම් පොත බලලා කරාට කමක් නෑ. අපහැදිලි අයට ගැටලු තියෙන අයට පාඩම් නැති අය පොත බලලා හරි කරන්න. හැබැයි ඒ ටික කාගෙවත් වරදින්න බෑ. පහෙන් පහම පහෙන් හතරම ලැබෙන විදියට ඒක කෙරෙන්න ඕන. මොකද උගන්නපු පාඩම් නිසා මේක තාම ඉගෙනලා නැති නිසා ගැටලුවක් නෑ. මොකද මම මේකේ මේ පරණ පොතක තිබ්බ ඇක්ටිවිටිස් එකක් බලලා එව්වේ. මොකද වෙනම ටිකක් මම උගන්නපු පාඩම් වලින් එවන්න ඒක නිවැරදිව කරලා පිළිතුරු ටික ගෲප් එකට දැම්මත් කමක් නෑ. නැත්නම් අපි සාකච්ඡා කරද්දී විමසීමක් කරලා බලමු. ඊළඟට Murali went to Galle last month. Murali ගාල්ලේ ගියා ගිය මාසේ. last month කියන කාන්සර් එක එන්න ඕන. දැන් හිතන්නකෝ සිංහලෙන් හිතන්නකෝ. Murali ගාල්ලට ගියා ගිය මාසේ. දැන් ගිය මාසේ කියන එක උත්තරේ එන්න නම් අපි කොහොමද හදන්නේ? කවද්ද Murali ගාල්ලේ ගියේ? එහෙනම් simple past tense මේක. ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ එහෙමනේ. කවද්ද කියලා අහන්නේ කොහොමද? වෙන් ඔබට මතකයි කවදද කීයටද කොහොමද තාත් එක්කද මොනවද මොකටද WH form ටික මම දුන්නානේ. හොඳයි. කවදද when. එහෙනම් කවද්ද Murali ගාල්ලේ ගියේ? when did Murali event එක go වෙනවා go to Galle. when did Murali go to Galle? කවද්ද Murali ගාල්ලට ගියේ? අනාන්ස් එකක් වෙනවා last month කියන ආන්සර් එක.
ඊළඟ third one, there are 10 boys in that room. In that room there are 10 boys in that room. පිරිමි ළමයි 10ක් ඉන්නවා ඒ කාමරේ. ඒතර අපි අහන්න ඕන 10 කියන එක ආන්සර් එක වෙන්න ඕන. එහෙනම් ප්‍රශ්නේ අහන්න ඕන. පිරිමි ළමයි කීයක් ඒ කාමරේ ඉන්නවද? අන්න උත්තරයක් එනවා 10ක් කියන අදහස. ප්‍රශ්නේ හැදෙන්නේ මෙන්න මේ විදිහට. How many boys in that room? How many boys in that room? මෙතෙන්දී how many boys are කියලා දාන්නත් පුළුවන්. How many boys are in that room? එහෙම නැත්නම් how many boys in that room? ඒ ක්‍රම දෙකටම අපිට ප්‍රශ්නය හදන්න පුළුවන්. වඩාත් සුදුසුයි මේ ආයතත් භාවිත කරලා ප්‍රශ්නය හදනවා නම්. It will take 6 hours to reach Badulla. පැය 6ක කාලයක් ගන්නවා බදුල්ලට ළඟා වෙන්න. ඒ කියන්නේ කෝච්චියක් වෙන්නේ නැති. කොටුවේ ඉඳන් බදුල්ලට පැය 6ක් ගත වෙනවා. පැය 6ක් කියන එක ආන්සර් එක වෙන්න ඕන. එහෙමනම් how many hours will it take to reach Badulla? How many බලන්න ඔක්කොම මේ how many එකත් එක්ක තමයි බහුතරයක් සම්බන්ධ වෙලා තියෙන්නේ. How many hours will it take to reach Badulla? How many hours will it take to reach Badulla? ඔන්න එතන ආන්සර් එක. The teacher told the children a story about a fox. Teacher කිව්ව ළමයින්ට කතාවක් නරියෙක් ගැන. නරියෙක් පිළිබඳව කතාවක් teacher ළමයින්ට කිව්වා. එතකොට a story about a fox. කතාවක් නරියෙක් ගැන. ඒක ආන්සර් එක වෙන්න නම් අපි ප්‍රශ්නයක් අහන්න ඕන. මොනවද teacher ළමයින්ට කිව්වේ? අන්න උත්තරයක් එනවා නරියෙක් පිළිබඳව කතාවක් කියලා අදහස. එහෙනම් what did teacher tell the children? What did teacher tell the children? Teacher මොනවද ළමයින්ට කිව්වේ? අන්න අදහසක් එනවා නරියෙක් පිළිබඳව කතාවක් කියන අදහස. මෙතනත් 4ක් 5ක් හරියයි ඉන්නවා නම් පොන්චි මැසේජ් එකක් දාන්න. අපි ඊටු ටික පසුව සාකච්ඡා කරමු. අනිත් එසස් ටිකක් ආවරණය කරලා ඉවර වෙලා. නමුත් මම අද පාඩමෙන් පස්සේ 4ක් හරියයි ඉන්නවා හොඳයි. අද පාඩමෙන් පසුව ඔබට මම අලුතෙන් ඇක්ටිවිටි එකක් ලබා දෙන්නම්. ඒ ඇක්ටිවිටි එක තුල උගන්වපු ටෙන්සස් පමණයි දෙන්නේ. ඒ නිසා වරදින්න හේතුවක් නැහැ. හැමෝටම පහසුවෙන් කරන්න පුළුවන් වේවි. මම ඒක ඔබට අමතරව එවන්නම්. ඒ ටික කරන්න හැමෝම අපි ඒක පන්තිය තුල සාකච්ඡා කරලා වැරදි අඩුපාඩු ටික හදාගමු. මෙතන වැරදි ඇති ගොඩක් අයගේ ඒක ගැටලුවක් කරගන්න එපා. මොකද අපි උගන්වපු නැති දේවල් කිහිපයකුත් එතන සම්බන්ධ වෙලා තිබුණා.
හොඳයි අපි ග්‍රැමර් පාඩමත් එක්ක එකතු වෙමු. අවසානයේ අපි past perfect කියන වාක්‍ය රටාව කතා කරලා තියෙනවා. ඒකේ අනාගත වාක්‍ය රටාවෙන් අපිට පුළුවන් perfect වාක්‍ය රටාව සමස්තයක් විදිහට අවසානයක් කරගන්න. දැන් topic එක දාගන්න. The future perfect tense perfect එකේ අනාගත හේවත් future අවස්ථාව. එතකොට future වලින් perfect වාක්‍ය රටාව අවසාන වෙනවා. The future perfect tense. දැන් ඔබට මතකයි perfect කියන වාක්‍ය රටාව තරමක් විශේෂ වාක්‍ය රටාවක්. verb එකක විශේෂ අවස්ථාවක් සම්බන්ධ වුණා. අපි කියනවා ඒක verb එකේ third form එක නැත්නම් past participle අවස්ථාව කියලා. The future perfect tense. දැන් මේකෙදී present perfect වල වාක්‍යයක් හදන්න අවශ්‍ය නම් මේ format මතක තියෙන්න ඕන. present perfect වල වාක්‍යයක් හදන්න අවශ්‍ය නම් අපි subject එකයි have has එකයි verb එකේ past participle එකයි object එකයි සම්බන්ධ කළේ. ඒ වගේම past perfect එකකින් වාක්‍යයක් හදන්න අවශ්‍ය නම් subject එකයි had එකයි verb එකේ past participle එකයි object එකයි සම්බන්ධ කළේ. දැන් future perfect එකේ එවැනිම වාක්‍ය රටාවක් අපිට තියෙනවා. වාක්‍ය ඉස්සරහට අපි subject සම්බන්ධ කරනවා. ඊළඟට කලින් නම් have has තිබ්බා. ඊට පස්සේ had එක තිබ්බා. දැන් අපි සම්බන්ධ කරන්නේ will have කියන අදහස. will have subject එකත් එක්ක will have එක තමයි සම්බන්ධ කරන්නේ. ඊළඟට අපි ගන්නවා verb එක නැත්නම් ක්‍රියාපදය. මේ verb එකේ අර කලින් step එකම තමයි තුන්වෙනි step එකෙන් නැත්නම් past participle අවස්ථාව මම ඒක PP කියලා එකකින් අදහස් කරනවා. මේ වාක්‍ය අවසානයේ වෙනද වගේ මේන ඔබ්ජෙක්ට් එක arrow එක මෙතෙන්ට දාලා ඔබ්ජෙක්ට් එක ලියන්න මට ඉඩ නැති නිසා මම යටින් ඒක සටහන් කරනවා. එහෙනම් අපේ format එක තමයි subject will have verb past participle object. subject එක එනවා එයාත් එක්ක will have එක එනවා verb එකේ past participle එක එනවා object එක එනවා. මේ format එක පැහැදිලිව සටහන් කරගමු. පැහැදිලිව format එක දාන්න. subject will have verb past participle object. ස්ටාර් මාක් එකක් කරු ලකුණක් දාලා අපි මෙහෙම සටහන් කරගමු. පොන්චි අදහසක් කරු ලකුණකින් ඒක වචන සහ බහු වචන යන සෑම කර්තෘ පදයකටම ඒක වචන සහ බහු වචන යන සෑම කර්තෘ පදයකටම පොදුවේ will have භාවිතා කරයි. ඒක වචන සහ බහු වචන යන සෑම කර්තෘ පදයකටම පොදුවේ will have භාවිතා කරයි.
වෙනම ලියන්න සෑම විටම ක්‍රියාපදයේ past participle අවස්ථාව සෑම විටම ක්‍රියාපදයේ past participle අවස්ථාව මේ සමග සම්බන්ධ කළ යුතුය මේ සමග සම්බන්ධ කළ යුතුය past participle කියලා කියන්නේ සිංහලෙන් අපි දන්නවා කලින් නෝට් එකට ලියලා තියෙන්නේ අතීත කාලීන උදන්ත අවස්ථාව එහෙම නැත්නම් ක්‍රියාපදයක් සතුව තියෙන තුන්වෙනි අවස්ථාව තමයි past participle අවස්ථාව කියලා කියන්නේ. දැන් මේ කාල අතර ගත්තොත් වර්තමානයේදී have එකයි has එකයි සම්බන්ධ වෙනවා. අතීතයේදී had එක සම්බන්ධ වෙනවා. අනාගතයේදී will have එක සම්බන්ධ වෙනවා. හරිම ලේසි. දැන් අනාගත කාලයේදී ඒක වචනයක් වෙන්න පුළුවන්, බහු වචනයක් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. අපි පොදුවේ will have කියන අවස්ථාව භාවිතයට ගන්නවා. ඒ වගේම තමයි ක්‍රියාපදයේ වෙනසක් වෙන්නේ නැහැ. ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව එහෙම නැත්නම් අපි කියනවා past participle අවස්ථාව අතීත කාලීන කෘදාන්ත අවස්ථාව අපි භාවිතයට ගන්නවා. හොඳයි අපි උදාහරණ කතා කරමු. මම මේ පාඩම ටිකක් කෙටියෙන් කතා කරනවා වෙන වෙනම කතා කරන්නේ නැතුව මේ පාඩම ලිවීමේදී අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ දන්නවා අපිට ගොඩක් තියෙනවා පේපර් එකේ ලියන ප්‍රශ්න, රචනාගත ප්‍රශ්න ගොඩක් තියෙනවා. ලිවීමට මේ ග්‍රැමර් පාඩම ලොකුවට වැදගත්කමක් එන්නේ නැහැ. අපිට ග්‍රැමර් වලදී විතරක්. ඔය දැන් අපි කතා කරා වගේ ප්‍රශ්නයක් හදන්න උනොත් එහෙම නැත්නම් වෙනත් මොනවා හරි පිළිඳ බ්ලැන්ක් එකක් වගේ ප්‍රශ්නයක් ආවොත් තමයි අපිට ගොඩාක් දුරට මේ වාක්‍යරටාව අදාළ වෙන්නේ. එනිසා එවැනි අවස්ථාවකට අවශ්‍ය විදිහට කර්මයක් කෙටි කරලා මේ පාඩම මම කතා කරනවා අනිත් ඒවාට වඩා. එනිසා අර සාරාංශයක් විදිහට වාක්‍ය අවස්ථාව, නෙගටිව් අවස්ථාව සහ ප්‍රශ්න අවස්ථාව පොදුවේ අපි කතා කරමු. දැන් අපිට මේ වාක්‍යයක් හැදුවහම මේක නෙගටිව් කරන්න අවශ්‍ය නම් අපි කරන්නේ මේ will have එකට එකතු කරනවා not එක. will have එකට එකතු කරනවා not එක. will have not විදියට මේ ප්‍රශ්න ලකුණ ධන ලකුණ මේක එකතු කරද්දී ඔබ මතක තියාගන්න අපි කරන වැරද්දක් තමයි මේ not එක have එකත් එක්ක සම්බන්ධ කරනවා. එහෙම සම්බන්ධ කරන්න බෑ. හැම වෙලාවෙම මේ not එක එකතු වෙන්නේ will කියන අවස්ථාවත් එක්ක. මෙයා ඇවිල්ලා මෙයාට එකතු වෙන්නේ. ඒ අනුව මෙයාගේ කෙටි අවස්ථාව තමයි won't have කියන අවස්ථාව. ඔබ කිසි විදිහකවත් මෙතන will haven't එහෙම දාන්න නම් එපා. එහෙම භාවිතයක් නැහැ. won't have එක තමයි භාවිතා වෙන්නේ. එහෙනම් මේකත් පොඩ්ඩක් ඔය note එක යටින් ලියන්න. will have not කෙටි අවස්ථාව won't have විදියට. මෙතන ලා තිබේවි කියන අදහස ප්‍රකාශ වෙන්නේ. තිබේවි will have not won't have won't එකේ ස්පෙල් හරියට දාන w o n apostrophe e. එතන won't එක අමතක වුණොත් will have not භාවිතා කරන්න ගැටලුවක් නැහැ. නැත්නම් will not have භාවිතා කරන්න ඒ ගැටලුවක් නැහැ. හැබැයි කිසිම හේතුවක් නිසා මේ වගේ will වෙන අවස්ථාවේදී not එක හැවුද එකතු කරන්න එපා. will එක ආවේ නැත්නම් have එකත් එක්ක not එක එකතු කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. මෙතන will එක තියෙන නිසා නම් එකතු කරන්න බෑ. හොඳයි. අපි උදාහරණ බලමු. සරල වාක්‍යයක් මම ගන්නම්. ඇය ලියුමක් ලියලා තිබේවි කියන අදහස. මම සබ්ජෙක්ට් එක ගන්නවා ඇය. ඇය කියන්නේ she. she එකත් එක්ක එකතු කරන්නේ will have with. she will have. verb එක ලියනවා. ලියනවා එකේ past participle එක written. object එක ලියුමක් a letter. මෙන්න මම වාක්‍යයක් she will have written a letter. ඇය ලියුමක් ලියලා තිබේවි. දැන් මට අවශ්‍යයි මේ උදාහරණය නෙගටිව් කරගන්න නැතාර්ථයකට මාරු කරගන්න. මම කරන්නේ මේ will have එකට not එක එකතු කරනවානේ.
ඒ අවස්ථාවේදී not එකේ ඉන්නේ will එකත් එක්කනේ. ඒතර short form එක තමයි won't have කියන අවස්ථාව. දැන් මේක නෙගටිව් වෙනවා එහෙමනම් she won't have written a letter with you. ඔන්න නෙගටිව් එක. දැන් ඊළඟට මට මෙයාගෙන් ප්‍රශ්න දෙකක් හදන්න පුළුවන් නේ. දැන් ඔබ මේ වෙද්දී ඉගෙනගෙන තියෙනවා ඕනම වාක්‍යයක් සතුව ප්‍රශ්න අවස්ථා දෙකයි. පොසිටිව් කියන ධනාත්මක ආකාරය සහ නෙගටිව් කියලා කියන ඍණාත්මක නැත්නම් නැතාර්ථමය අවස්ථාව. දැන් මෙතනදී ප්‍රශ්නයක් හදන්න ඕන නම් අපි සැලකිලිමත් වෙන්න ඕන මෙන්න මේ කාරණා පිළිබඳව. දැන් මෙතන විශේෂ වචනයේ තිබ්බේ will have එකනේ. ඒකනේ අපි won't have කරගත්තේ. දැන් අපිට පොසිටිව් ප්‍රශ්නයක් ධනාත්මක එකක් සහ නෙගටිව් ප්‍රශ්නයක් ඍණාත්මක එකක් හදන්න පුළුවන්. මේක හදද්දී අපි කරන්නේ මේ will have එකෙන් will එක පමණයි වාක්‍ය ඉස්සරහට ගන්න. කිසිම හේතුවක් නිසා මේ will have එකම ඉස්සරහට ගන්න එපා. දැන් අද මම ආරම්භයේදී මම ප්‍රශ්න දෙක පැහැදිලි කරානේ. එතන තිබ්බේ සම්පූර්ණයෙන්ම ප්‍රශ්න හදන්නනේ. අපිට වාක්‍යයක් දීලා ඒ වාක්‍යයෙන් ප්‍රශ්නයක් හදන්න දෙන්නේ. ඒකට මේවා අපිට ඉතාමත්ම වැදගත්. යම් හේතුවක් නිසා මේ will have කියන කොටසම වාක්‍ය ඉදිරියට ගත්තොත් සම්පූර්ණ මේ වාක්‍යයේ එවත් ප්‍රශ්නය වැරදි ප්‍රශ්නයක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේම දැන් මේ නැතාර්ථයෙන් නම් මම ප්‍රශ්නය හදන්නේ. මේ won't have ගෙන් මම ඉස්සරහට ගන්නේ won't එක. කිසිම හේතුවක් නිසා have එක ඉස්සරහට ගන්න එපා. won't එක පමණ වාක්‍ය ඉස්සරහට ගන්න. have එක ඉස්සරහට ගත්තොත් වැරදි විදිහට තමයි සලකන්නේ. මෙතන ඊළඟට මතුවෙනවා ගැටලුවක්. මේකත් හොඳට බලන්න දැන්. මේ will එක මම ඉස්සරහට ගත්තා කියලා හිතන්න. will. ඊළඟට she එක එනවනේ මෙතෙන්ට. will she. ඊළඟට මේ have එක එනවනේ මෙතෙන්ට. දැන් හොඳට බලන්න මෙතන ඔබට වැරද්දක් පේන්නේ. she කියන්නේ ඒක වචනයි. දැන් ඔබට හිතෙනවා කොහොමද ඒක වචනයක් එක්ක have භාවිතා කරේ කියලා. මොකද ඒක වචනයක් නම් have නෙමේ has වෙන්න ඕන. බහු වචනයක් නම් have වෙන්න ඕන. හැබැයි මෙතන වැරද්දක් නැහැ. මෙතන මිස්ටේක් එකක් නැහැ. මොකද මේ will have තමයි මෙතන තියෙන්නේ. මෙයාගේ අස්සේ will එක ඉන්නවා. එයා ඉස්සරහට ආවා. එයා ඉස්සරහට ආපු නිසා එයාත් එක්ක ඉන්නකොට have එක මෙයාට ලං වුණා. එච්චරයි වෙනස උනේ. ඒ නිසා කිසිම විටකදී මේක grammar mistake එකක් ව්‍යාකරණ දෝෂයක් විදියට සලකන්න එපා. මේ තමයි නිවැරදි භාවිතය. මේක ටිකක් අමුතුයි. ගොඩක් අය මේක will she have වෙනුවට has එක දානවා. එහෙම දැම්මොත් වැරදි දාන්න එපා. have එක පමණයි මෙතෙන්ට එන්නේ. ඒ වගේම මේක ටිකක් අමුතු භාවිතයක් නිසා මේක පේපර් එකට එන්න පුළුවන්. බොහොම සැලකිල්ලෙන් මේක පාඩම් කරගන්න, මතක තියාගන්න. අපිට හිතේ she නිසා has වෙන්න ඕන කියලා නමුත් ඔබ හිතන්න මේ will එකත් එක්ක මෙයා ඉන්නේ නිසා මෙතන have එකම තමයි has වෙන්නේ නැත. එහෙම වුණා කියලා දැන් මේ will එන්නේ නැති තැන්වල එහෙම have දාන්න එපා. ඒව has තමයි. හරි? will she have ඊටු කොටස එකතු කරන්න written letter. ඊළඟට නැතාර්ථ ප්‍රශ්න අවස්ථාවේදී මම කරන්නේ මේ ඉන්න want එක කියන වාක්‍ය ඉස්සරහට want she එක එකතු වෙනවා. ඊළඟට have එකෙන් දන් එකතු වෙනවා. have written letter. හොඳයි ඔන්නේ ස්ටෙප් 4. දැන් අපි මෙතන වාක්‍ය හදලා තියෙන අර ෆෝමැට් එකට අනුගත වෙලා ඒකේ will have එක not එක එකතු කරන්නේ නෙගටිව් එක හදලා තියෙනවා. එතන තිබ්බ will එක වාක්‍ය ඉස්සරහට මුලට අරගෙන ධනාත්මක ප්‍රශ්නය හදලා තියෙනවා. want එක ඉස්සරහට අරගෙන නැතාර්ථමයවත් ඍණාත්මක ප්‍රශ්නය අපි හදලා තියෙනවා. හරි? මේක සතහන් කරගන්න. ගැටලු තියෙනවා නම් මැසේජ් කරලා අහන්න.
උදාහරණ ලියලා යටින් දාගන්න මෙහෙම අදහසක් ප්‍රශ්න නිර්මාණය කිරීමේදී will සහ won't පමණක් වාක්‍ය ඉදිරියට ගනී. will සහ won't පමණක් වාක්‍ය ඉදිරියට ගනී. will won't කිය ස්පෙල් උතන තියෙනවා. ප්‍රශ්න නිර්මාණය කිරීමේදී will සහ won't වාක්‍ය ඉදිරියට ගනී. have ඉදිරියට නොගනී කියන එකක් දැම්මට කමක් නැහැ. have ඉදිරියට නොගනී. හොඳයි අපි තව උදාහරණයක් ගමු. ඒ සබ්ජෙක්ට් එක මම දෙය ගත්තා. දෙය එකත් එක්ක එකතු වෙනවා දැන් will have එක. they will have. මම ලන්ච් එක ගන්නවා කියන අදහස ලියන්න යන්නේ. ගන්නවා කියන verb එක take එක ඒකේ past participle එක take. lunch the lunch they will have taken the lunch. මේකම මම නෙගටිව් කරනවා නම් දැන් ඔබට අදහස එන්න ඕන කොහොමද නෙගටිව් වෙන්නේ? they will එක won't වෙනවා won't have taken the lunch. ඊළඟට මම මෙතන ධනාත්මක ප්‍රශ්නයක් පොසිටිව් ප්‍රශ්නයක් හදනවා. කවුද ඉස්සරහට එන්නේ? will එක. will they ඊළඟට have වෙනවා have. දැන් මෙතන ගැටලුවක් නෑ අපිට පේනවා මෙයා බහුවචනයි ඒ නිසා කිසිම ගැටලුවක් නෑ. අනේ ඒක වචන තැන් වල විතරයි අර ගැටලුව මතුවෙන්නේ. will they have taken the lunch? ඊළඟට මම නැතහරත මේ නෙගටිව් අවස්ථාවේ ප්‍රශ්නයක් හදනවා want එක ඉස්සරහට අරගෙන. want they have taken the lunch. right මේක සටහන් කරගන්න.
ඒ පදෙනම නෝට් එකක් ගෲප් එකට ඉඳලා තියෙනවා. පුළුවන් කෙනෙක් පැහැදිලි අත්දැකීම් තියෙන කෙනෙක් නෝට් එකක් දාන්න. He will have done it. මේක ඉක්මනින්ම තනියෙන් ලියන්න බලන්න. නෙගටිව් එකටයි ප්‍රශ්න අවස්ථා දෙකට. He will have done it. බලන්න හරිද කියලා. He will have done it. ඔක නෙගටිව් වෙන්න ඕන. He won't have done it. ප්‍රශ්න අවස්ථාවට මාරු වෙනවා. Will he have done it? නෙගටිව් ප්‍රශ්න අවස්ථාවට මාරු වෙනවා. Won't he have done it? හරි. ඊළඟට ප්‍රශ්නවාචී පද සම්බන්ධ කරන්නේ වෙනද වගේම වාක්‍ය ඉස්සරහට. දැන් මෙතන ප්‍රශ්නයක් එනවනේ. Will he have done it කියලා. Will he have done it? මොකද අදහස? කවදා ඔහු ඒක කරලා තිබේවිද? නේ. ඔහු ඒක කරලා තිබේවිද කියන අදහස. ඔහු ඒක කරලා තිබේවිද? මම අහනවා when එක ඉස්සරහට දාලා when. When will he have done it? දැන් අදහසක් එනවා. කවදා ඔහු එය කරලා තිබේවිද? When will have done it? දැන් මෙතන will නැතුව won't එක ආවම won't he have done it? ඔහු ඒ කරලා නොතිබේවිද? එහෙම අදහසක් මෙතන එන්නේ. එතන මම අහනවා ඇයි කියන අදහස. එහෙමනම් why එක එනවා වාක්‍ය ඉස්සරහට. Why won't he have done it? මේක අමාරු නැහැ. බොහොම සරලයි. දැන් ඔබ දන්නවා ප්‍රශ්නයක් හදද්දී will එක හරි want එක හරි වාක්‍ය ඉස්සරහට එනවනේ. will හෝ want ඉස්සරහට එනවා. අපි ඊළඟට කරන්නේ ප්‍රශ්නවාචී පද. දැන් අපි ඉගෙන ගත්ත සෙට් එකක්. ඒක අර්ථය ගැලපෙන විදිහට වාක්‍ය ඉස්සරහට දාන්න. හැබැයි මේ දාන හැම එකක් තුලම අර්ථය ගැලපෙනවද කියලා බලන්න. අර්ථය ගැලපෙන්නේ නැත්නම් අදහසක් එන්නේ නැත්නම් දාන්න යන්න එපා. මේ වාක්‍ය තුල තියෙන අදහසත් ප්‍රශ්නවාචී පදයෙන් එන අදහසත්. ඒ කියන්නේ මෙයත් මේ දෙන්න ගැලපෙනවා නම් එකතු කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මේව එකතු කරාට වාක්‍යයත් එක්ක will එක හරි want එක හරි සම්බන්ධ වෙන්න ඕන. ඒව අමතක වෙන්නත් බෑ. මේක අවශ්‍ය නැහැ මේ දෙක සටහන් කරගන්න. ටෙන්ස් එක ඉවර වෙලා මම තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නම්. ඔබට ගැටලු තියෙනවා නම් ඒවල තියන්න. පොදු වාක්‍ය ටිකක් ලියමු.
දැන් ඊළඟට මේ වාක්‍ය රටාවටම අපිට පුළුවන් ක්‍රියාපද දෙකක් සම්බන්ධ කරගන්න. ක්‍රියාපද දෙකක් සම්බන්ධ කරනවා නම් අපි අර මීට කලින් ඉගෙන ගත්ත තියරි එකම තමයි දෙවෙනි ක්‍රියාපදයේ වාක්‍යයත් එක්ක එකතු වෙනවා to කියන අවස්ථාවත් එක්ක. දැන් අපි මේ වාක්‍ය රටාවේදී ක්‍රියාපදයේ past participle අවස්ථාව භාවිතා කළේ. නමුත් දෙවෙනි ක්‍රියාපදයේ සම්බන්ධ වුණාට පස්සේ ඒ ක්‍රියාපදයේ වර්තමාන හේවත් මූලික අවස්ථාව තමයි අපි භාවිතයට ගන්න. තරු ලකුණක් දාලා ස්ථාමාර්ථ එකක් දාලා මෙහෙම සටහන් කරගමු. තරු ලකුණක් දාලා මෙහෙම ලියන්න. ක්‍රියාපද දෙකක් සම්බන්ධ කිරීමේදී දෙවන ක්‍රියාපදය to සමග වාක්‍යයට එකතු කරයි. දෙවන ක්‍රියාපදයේ to සමග වාක්‍යයට එකතු කරයි. ක්‍රියාපද දෙකක් සම්බන්ධ කිරීමේදී දෙවන ක්‍රියාපදය to සමග වාක්‍යයට එකතු කරයි. හොඳයි මම අද දවස් තුලත් බලාපොරොත්තු වෙනවා පේපර් එකට එන ස්වරූපයෙන්ම එන විදියටම එන ආකාරයෙන්ම තවත් ප්‍රශ්නයක් පැහැදිලි කිරීම ආරම්භ කරන්න. ඒ අනුව අපි කලින් සතියේ ප්‍රශ්නයක් පැහැදිලි කිරීම පටන් ගත්තා. ඒකට මම උගන්වපු ටිකට අදාළව මම අර අපේ පොතක තියෙන ටිකක් කියව. නමුත් උගන්වපු ටිකට අදාළව ඇක්ටිවිටීස් එකක් නැවත ලැබෙන සලස්වන්නම් ඒක කරන්න. අද මම තවත් ප්‍රශ්නයක් සාකච්ඡා කරනවා. ඒ ප්‍රශ්නය තුලදී අපි බලාපොරොත්තු වෙනවා පේපර් එකට එන විදියම කොටස් ටිකක් කරන්න. මම පේපර් උත් එක්ක පෙන්නන්නම්. ඒක ආකාරයෙන් ප්‍රශ්නයක් තමයි මේක තියෙන්නේ. මම දැනට ඒක ඔබගේ ගෲප් එකට අප්ලෝඩ් කරලා තියෙනවා. මේ 10 සෙකන්ඩ් පස්සේ මම ඒක පැහැදිලි කරන්නම්. ඒ වගේ තව ඇක්ටිවිටීස් ටිකක් ඔබට එවන්නම්. self study කරන්න පුළුවන් විදිහට ඒවත් මම ඉදිරියේදී සාකච්ඡා කරන්න. අපි බලමු දැන් මොනවා හරි ප්‍රශ්න
එවල තියෙනවද කියලා. how long ගන්න බැරිද අහලා තියෙනවා. අර අපි ගත්ත how many එකට තමයි how long ගන්න නැත්තේ. how long ගන්න එපා. how long එක එතෙන්දී අර්ථය ගැලපෙන්නේ නැහැ. how long එකෙන් කොපමණ කාලයක්ද කියන අදහස තමයි ප්‍රකාශ වෙන්නේ. ඒරෙන්න කවුරුත් වෙනත් ප්‍රශ්න මුකුත්ම එවලා නැහැ. අපි අර ක්‍රියාපද දෙක සම්බන්ධ වීමට උදාහරණ දෙකක් විතර ලියමු. අද නම් දෙකෙන් පංගුවකටත් වඩා ක්ලාස් එකේ අඩුයි. මං හිතන්නේ අර පළාත් කිහිපයකටම වහින අධික වර්ෂාව නිසා වෙන්නේ නැති ගොඩාක් අය අද අඩුයි සම්බන්ධ වෙලා ඉන්න ප්‍රමාණය. අවනේ රෙකෝඩ් එක මම දෙන්නම්. මේ රෙකෝඩ් එකේ මම සමහරක් තැන්වල අනවශ්‍ය දේවල් කට් කරලා දෙන්නේ. ඉතින් අර පන්තින එක තමයි වැදගත් රෙකෝඩ් එක ගන්නවට වඩා. ක්‍රියාවල දෙකක් ආවොත් මෙහෙමයි. I will have gone to office to work. මෙන්න to එකත් එක දෙවෙනි ක්‍රියාපදේ වර්තමානයි. මෙන්න පළවෙනි ක්‍රියාපදේ past participle will have එකත් එක්ක. මේක තමයි මම ඒ note එකේදී පැහැදිලි කරේ. She will have taken the poem to see. මෙන්න seen වර්තමානයි මෙන්න දෙකෙන් past participle. මේ උදාහරණ දෙකකට එකතු කරගන්න. හොඳයි අපි මේ වෙද්දී future perfect කියන වාක්‍ය රටාවත් අවසන් කරලා තියෙනවා. perfect වාක්‍ය රටාව කියලා කියන්නේ අපිට හම්බෙන 7 8 9 කියන වාක්‍ය රටාව. අපි දැන් කතා කරේ 9 වෙනි වාක්‍ය රටාව future perfect කියන වාක්‍ය රටාව. ඒ අනුව සමස්ත වාක්‍ය රටා 6ක් අවසන්. continuous එකට අදාළ වර්තමාන අතීත අනාගත සහ perfect වලට අදාළ වර්තමාන අතීත අනාගත. අපි මේ නම් ටික පිළිවෙලින් කිව්වොත් මුලින්ම කතා කරා the present continuous tense, ඊළඟට කතා කරා the past continuous tense, the future continuous tense, the present perfect continuous the present perfect tense, the past perfect tense සහ the future perfect tense විදියට. මේ ටෙන්සස් වල වාක්‍ය නිර්මාණය, වාක්‍ය නෙගටිව් කිරීම, ප්‍රශ්න හදන ආකාරය එකිනෙකට එකක් වෙනස් වුණා. ඒ වෙනස් නීති රීති ටික වෙන වෙනම මම කතා කරලා පැහැදිලි සටහන් දීලා තියෙනවා. මේ ටික වෙන වෙනම පාඩම් කරගන්න සිද්ධ වෙනවා. කිසිම හේතුවක් නිසා වාක්‍ය රටා දැනට ඉගෙනගෙන තියෙන 6 එකපාර පාඩම් කරන්න යන්න එපා. ඔබ මේ වෙද්දි පාඩම් කරලා ඇති. කවුරු හරි කෙනෙක් පාඩම් කරපු කෙනෙක් ඉන්නවා නම් මේ 6ම එකපාර පාඩම් කරන්න යන්න එපා. උපරිම දවසකට එක ගානේවත් පාඩම් කරගන්න එකපාර 6ම කරන්න යන්න එපා. ඔබ පාඩම් කරලා ඉන්නවා නම් 6ම එකපාර නැවත බැලුවට නැවත මෙනෙහි කරාට ගැටලුවකුත් නැහැ. ඔබට දැන් මේ වාක්‍ය රටා ටික වාක්‍ය නමත් එක්ක මතකයේ තියෙන්න ඕන. present continuous කියන්නේ subject am is verb ing object. past continuous කියනකොට subject was verb ing object. future continuous කියන්නේ subject will be verb ing object. present perfect කියනකොට subject have has verb past participle object. past perfect කියන්නේ subject had verb past participle object. future perfect කියන්නේ subject will have verb past participle object කියන එක. ඔබට මතක තියෙනවා නම් උදාහරණයක් විදිහට ගත්තොත් she is going to class, she was going to class, she will be going to class, she has gone to class, she had gone to class, she will have gone to class විදිහට මේ දක්වා ගැටලු තියෙනවා නම් අහන්න. මම ඊළඟට ඔබට පේපර් එකට අනිවාර්යයෙන්ම මේක සාකච්ඡා කරන්න යොමු වෙනවා. ගැටලු තියෙනවා නම් ඉක්මනින්ම අහන්න මේ දක්වා. ඔබට මතකයි මම මේක පෙර දවසක pronouns කියලා දෙයක් දුන්නා. I එකේ විවිධ අවස්ථා. I කියන්නේ මම, එතකොට me කියන්නේ මට, my කියන්නේ මගේ, mine කියන්නේ මගේම. අන්න එහෙම මම නෝට් එකක් දීලා ඇති. එතකොට I එක me වෙනවා, my වෙනවා, mine වෙනවා. you එක ගත්තොත් you, your, you ඔය ටික විතරයි. ඊළඟ we ගත්තොත් we, our, us. ඊළඟ ourselves ඒ ටික මම දුන්නා. they ගත්තොත් they, them, their, themselves.
ඊළඟට අර I එකෙන් myself වෙනවා, you එකෙන් yourself වෙනවා. he ගත්තොත් he, him, his, himself. she ගත්තොත් she, her, herself. ඔන්න ඒ කොටස් ටික මම දීලා ඇති සිංහල අදහසුත් එක්ක. මම ඔබට කිව්වා ඒකෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා පාඩම් කරගන්න කියලා. අන්නේ ප්‍රශ්න ටික සාකච්ඡා කිරීම අපි අද ආරම්භ කරමු. හැබැයි මේ සිංහල අදහස් නම් දැනගන්න ඕන. මම මේක පැහැදිලි කරගෙන යන්නම්. මම දැනට මේක රෙඩි කරගත්තේ නැහැ. නැත්නම් මට මේක වෝල් එකේ ඔබට ෂෙයා කරන්න තිබ්බ ස්ක්‍රීන් එකේ zoom එක හරහා නම් මම ඒක දැනට පොඩ්ඩක් රෙඩි කරගත්තේ නැති නිසා මම නිකන් කියවන්නම්. ඔබ පොඩ්ඩක් ඒක අහුම්කම් දෙන්න. මේක මම ඉදිරි කරන ඇක්ටිවිටි එකක් විදිහට කරනවා. දැනට මම group එකේ දාලා තියෙනවා ඔබගේ WhatsApp කණ්ඩායම වලට පුළුවන් අයට පසුතන් තියන අයට දේශනේ ඉන්න ගමන්ම WhatsApp එකෙන් බලන්න පුළුවන්. මම මේ දෙන ඇක්ටිවිටි group එකට මම දාලා තියෙන්නේ. මේ ඇක්ටිවිටි එක තුල විශේෂ වචන කිහිපයක් දීලා තියෙනවා. දැන් මේවයි තේරුම ඔබට මතකද කියලා බලන්න. your එක තියෙනවා. your කියලා කියන්නේ ඔබගේ කියන අදහස. his එක තියෙනවා. his කියන්නේ ඔහුගේ කියන අදහස. its එක තියෙනවා. its කියන්නේ උගේ නැත්නම් ඒකේ කියන අදහස. my තියෙනවා. my කියන්නේ මගේ. her තියෙනවා. her කියන්නේ ඇයගේ. their තියෙනවා. their කියලා කියන්නේ ඒගොල්ලන්ගේ. our තියෙනවා. our කියන්නේ අපේ. දැන් මම මේ පැහැදිලි කරන එක හොඳට අහගන්න, හොඳට තේරුම් ගන්න. හැකියාව තියෙන අය පොඩ්ඩක් group එකෙන් මේ ප්‍රශ්නේ view කරගන්න එක වඩාත් හොඳයි. view කරගන්න බැරි අය පොඩ්ඩක් අහගෙන ඉන්න. මොකද මම activities කරනවා. ඒක කරන්න නම් මේ පැහැදිලි කරන තැන් ටික ඉතාමත්ම වැදගත් වේවි. හොඳයි. paragraph එක මෙහෙම තියෙනවා. Last year we went on a trip to the museum. ගිය අවුරුද්දේ අපි චාරිකාවක් ගියා කෞතුකාගාරයට. A security person show where to live. Security අය පෙන්නවලු where to live කොහෙද live ඒ කියන්නේ කොහෙද තියන්නේ කොහෙද තබන්නේ. එතන ආන්සර් දීලා තිනවා our bags අපේ බෑග් තියෙන ස්ථානය. I took මම ගත්තා එතන blank එකක් තියලා notebook and the pen note පොතයි පෑනයි. එතන මම ගත්තා note පොතයි පෑනයි. දැන් ඔබම හිතන්නකො මම ගත්තේ කාගේද? ඇයගේද? මම ගත්තේ ඔහුගේද? මම ගත්තේ ඒගොල්ලන්ගේද? මම ගත්තේ අපේද? නැහැ. මම ගත්තා නම් මගේ. එහෙනම් මොකක්ද එතන ආන්සර් එකේ ඉන්න ඕන? එතන තියෙන බ්ලැන්ක් එකට මේක දකින්න නැති අය පොඩ්ඩක් මාත් එක්ක මනසින් සම්බන්ධ වෙන්න. එතන I took my වෙන්න ඕන. එහෙනම් එතන උත්තරේ my. I took my notebook the pen. notebook තයි පෑනයි ගත්තා. My friend Netu මගේ අහරුම Netu කියන කෙනා Netu කියන අදහස to කියන එතන Netu කියන අදහස to Netuත් ගත්තා notebook. එතන Netu කිව්වහම අපිට තේරෙනවා මෙයා ගෑනු ළමයෙක් කියලා. එහෙනම් Netu ගත්තේ කාගේ පොතද? Netuගේ පොත. ඒ කියන්නේ ගෑනු ළමයෙක්ගේ සහ ඇයගේ පොත. ඇයගේ නම් මොකක්ද අදහස? එහෙනම් තුන්වෙනි එකට ආන්සර් කරනවා her books, her notebook කියලා. There were several guides and there were හිටියා several guides කරන අය පාර පෙන්වන මඟ පෙන්වන අය guides ලා කිහිප දෙනෙක් ඉන්දියා and එතන blank එක තියෙනවා job was to explain the importance of exhibit there. ඒගොල්ලන්ගේ job එක රැකියාව උනේ was to explain පැහැදිලි කිරීම the importance of the exhibit there. ඒ දර්ශන භාණ්ඩවල වැදගත්කම පැහැදිලි කිරීම තමයි යාළුවගේ අස්හාව උනේ. එහෙමනම් several guides ලා කියන්නේ guides ලා කිහිප දෙනෙක්. එහෙනම් මේ කාගේ රස්සාවද? එයාලගේ රස්සාව. ඒගොල්ලන්ගේ රස්සාව. එහෙනම් ඒගොල්ලන් කියන්නේ කොහොමද? දෙයා කියන අදහස. අන්න එහෙනම් හතරවෙනි එකට ආන්සර් කියනවා. දෙයා කියන ආන්සර් එක. I lost my pen. මගේ පෑන් නැති වුණා. I lost my pen while walking around. මේකේ වටේ ඇවිදගෙන යනකොට මගේ පෑන නැති වුණා while walking around. A boy who came from another school වෙනත් පාසලක ඉඳන් ආපු පිරිමි ළමයෙක් another school වෙනත් පාසලක් offer කරනවා කියන්නේ පිරිනමනවා නැත්නම් දුන්නා කියන අදහස offer කරා මට pen. ඒසොත් දැන් වෙනත් පාසලක ආපු පිරිමි ළමයෙක් මට පෑන දුන්නා. එයා මට පෑන පිරිනමනවා පෑනක් ලබා දුන්නා. එහෙනම් දුන්නේ කාගේ පෑනද? වෙනත් පිරිමි ළමයෙක් නම් ඔහුගේ පෑන. එහෙනම් පස්වෙනි එකට මොකද ආන්සර් එක?
his කියන ආන්සර් එක ඔහුගේ පෑන. Before leaving the museum, මේ museum එකෙන් පිටත් වෙන්න කලින් I was able to find the boy who gave me the pen at the exit. මට මේ museum එකෙන් එන්න කලින් හැබැයි මට හම්බුණා මේ පෑන දීපු පිරිමි ළමයව. I tried to return the pen. මම උත්සාහ කළා එයාට පෑන නැවත දෙන්න. But he said, නමුත් ඔහු කිව්වා now then it is pen. Then it's pen. ඒ පෑන කාගේ කියලාද කිව්වේ? එයා දෙන්න උත්සාහ කළා. හැබැයි එයා කිව්වා නෑ නෑ. ඒ පෑන දැන් ඔයාගේ නම් මොකක්ද එන්නේ? It's your කියන අදහසට it's your pen. ඒක ඔබගේ පෑන. With a smile on his face. මොහොතේ සිනහවම දාලා තමයි කිව්වේ. දැන් ওই පෑන ඔයාගේ. I thanked him and rushed to the bus stop at the gate. මම එයාට ස්තුති කරලා ගේට් එක ගාවනවා බස් එකට ආවා. It was nice experience to all of us. ඒක අපි හැමෝටම කදිම අත්දැකීමක්. nice experience එකක්. අලුත් අත්දැකීමක්. බලන්න ප්‍රශ්නේ අමාරු නෑ. මෙතන අවශ්‍ය වෙන්නේ කියවලා තේරුම් ගැනීම. මෙතන අනිවාර්යෙන් අපේ කණ්ඩායමේ ඇති කියවලා තේරුම් ගන්න බැරි අය, වචන දන්නේ නැති අය. ඒ අයට ඉබේම හරියාවි මම ඒකට හොඳට ඇක්ටිවිටීස් කරවනවා. ඒ වගේම දැන් ඔබට මේකේ හැබැයි සිංහල අදහස දැනගන්න ඕනේ. your කියන්නේ මොකක්ද? අදිසි yourself ආවොත් ඒකෙන් කියන්නේ මොකක්ද? yours කියලා ආවොත් ඒකෙන් කියන්නේ මොකක්ද? his එකෙන් මොකක්ද කියවෙන්නේ? him එකෙන් මොකක්ද වෙන්නේ? himself එකෙන් මොකක්ද වෙන්නේ? ඒවා ඔබ දැනගන්න ඕනේ. ඒක මම සිංහල අදහසත් එක්ක දීලා තියෙනවා. ඔබ මේ විදිහට පාඩම් කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මෙතෙන් දීලා තියෙන ටිකත් හොඳින් පාඩම් කරගන්න. මම දැන් ඇක්ටිවිටීස් සියල්ල ආරම්භ කරනවා. දැන් දවස් ගානක ඇක්ටිවිටි එක ආරම්භ කරනවා. ඊළඟට මේ ඇක්ටිවිටීස් ටික ඔබට අවබෝධ වෙනකොට මම පේපර් සාකච්ඡාව ආරම්භ කරනවා. ඊට පස්සේ සම්පූර්ණ පේපර්ස් කරන්න ක්ලාස් එක වෙන් කර ගන්නවා. ඒ නිසා මේ උගන්වන ග්‍රැමටික සහ ඒව හොඳින් පාඩම් කරගන්න. මම අලුතෙන් ආරම්භ කරන ඇක්ටිවිටීස් එක එකතු වෙන්න. ඒව හොඳට තේරුම් ගන්න. මම එවන තනියෙන් කරන්න සෙල්ෆ් වර්ක් මම එවනවා. ඒ ටික අනිවාර්යෙන්ම ඔබ තනියම කරන්න. ඒ වගේම මාත් එක්ක පැහැදිලි කරන අවස්ථාවේ උත්තර හරියද? උත්තරවල මිස්ටේක් මොන හරි තියෙනවද? නමුත් ඔබට මම දෙන උත්තරේ සෑහීමකට වෙන්න බැරි නම් එහෙම නැත්නම් ඒ කියන්නේ ඔබට මම දෙන උත්තරේ තේරුම් ගන්න බැරි නම් ඔබගේ උත්තරේ වැරදුනේ ඇයි කියන එක ඔබට හිතා ගන්න බැරි නම් ඔබට පුළුවන් විමසන්න, ප්‍රශ්න කරන්න, අහන්න ඔබට හැකියාව තියෙනවා. එහෙමනම් මේක නිකන් මම ආන්සර්ස් ටික කියාගෙන ගියා විතරයි. ඔබ තනියෙන් මේක කරන්න මම ගෲප් එකට දාලා තියෙනවා. මම මෙවැනි තවත් ඇක්ටිවිටි ටිකක් එවන්නම්. මීට අමතරව පසුගිය දවසේ මම දාලා තියෙන ඇක්ටිවිටීස් වලින් අපි උගන්වපු 4 5 6 7 8 9 කියන වාක්‍ය රටාවලට අදාළව විශේෂ ඇක්ටිවිටීස් ටිකුත් මම ලැබෙන්න ඔබට සලස්වන්නම්. ඒ ටික අනිවාර්යයෙන්ම ඔබ කළ යුතුයි. ඊට පස්සේ අපිට පුළුවන් පන්තිය තුල ඒ ටික සාකච්ඡා කරගන්න. දැන් කතා කරපු ප්‍රශ්නය තුල ඔබට අපහැදිලි දෙයක් තියෙනවා නම් විමසීමක් කරන්න පුළුවන්. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් විමසීමක් කරන්න පුළුවන්.